Also, you all are welcome to the online English class for පිරිවෙන students. සීලුම දෙනාම අදත් ඉතාමත්ම ගෞරවයෙන් සහ ආදරයෙන් පිරිවෙන් ශිෂ්‍යයින්ගේ online ඉංග්‍රීසි පන්ති සඳහා පිළිගන්නවා. මට නම්බර් එකක් WhatsApp අංකයක් එවලා තියෙනවා group එකට add කරන්න කියලා. ඔව් ඒ තියෙන numbers එවන්න. එතකොට අපි group එකට add කරන්නම්, chat එකට දාන්න. මම පන්තිය ආරම්භ කරන්න කලින් පුංචි නමුත් වැදගත් නිවේදනයක් දෙනවා. ඒ තමයි දැන් අපි දන්නවා මේ වෙනකොට ශ්‍රී ලංකාව වහලා තියෙන්නේ, එහෙම නැත්නම් නිරෝධායන ඉන්ද්‍ර නීති දාලා තියෙන්නේ. ඒත් එක්කම බොහෝ දෛනික කටයුතු නතර වෙලා අපේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා පිරිවෙනට එහෙම නැත්නම් පන්සලට සීමා වෙලා අපේ අනිකුත් ගිහි දරුවෝ ගෙවල් වලට කොටු වෙලා ඉන්න වෙලාවක අනෙත් වැඩ කටයුතු නොයේදී තියෙන නිසා අපි රෑ 9 වෙනකන් ඉන්න ඕන වෙන්නේ නැහැ. ඊට වඩා වේලාසනින් පන්තිය කරන්න පුළුවන්කම තියෙනවා. අපි දන්නේ නැහැ කොතෙක් කල මෙහෙම ඉන්න වෙයිද කියලා රට යථා තත්ත්වයටපත් වෙනකන්. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ඊළඟ දවසේ ඉඳලා පන්තිය රාත්‍රී 7:30 වෙනකොට පටන් ගන්න. අනේ හොඳයි සර්. ගොඩක් හොඳයි. එතකොට අපිට පුළුවන් මොකද අපේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා පොඩි අයත් ඉන්නවා. අපිට 8:00 8:45 ඒ වගේ වෙනකොට අවසන් කරන්න පුළුවන්. නිදිමත හැදෙන එකකුත් නැහැ. මොකද මේ දවස්වල පන්සල් වල ආගමික කටයුතු එහෙම බාහිර අය එන්නේ නැහැනේ. අපි හඳුනන්නේ පුළුවන් සම්බන්ධ වෙන්න නේද? අපි ඒ නිසා රාත්‍රී 7:30ට පටන් ගන්නවා. ඊගාව දවසේ ඉඳලා මම අද ඒක වෙනස් කරේ නැත්තේ යම් විදියකින් හරියට පණිවිඩය ගියේ නැත්තම් වෙලාව සම්බන්ධව ඔබ වහන්සේලා සහ අපි දරුවෝ අතරමං වෙන්න පුළුවන් නිසා ඒක මතක තියාගන්න. මම මේ පණිවිඩය group එකටත් දාන්නම් රාත්‍රී 7:30. එතකොට ඉදිරි කාලෙදී ඔබ වහන්සේලාට අපේ දරුවන්ට ඒක ගැටලුවක් නෙවෙයි නම් අපිට ඒ වෙලාව දිගටම පවත්වා ගන්න උනත් බැරි කමක් නැහැ. අපි ඉදිරියේ දින තත්ත්වය බලමු. මේ කාලේ අපි මේ විදියට අදින් පස්සේ රාත්‍රී 7:30 ඉඳලා පන්ති පවත්වාගෙන යමු. හොඳයි, එහෙමනම් that is the important message that I hope to give you. Now we can start our lesson, right? Then please give me a few seconds to share my screen. First I have to show you the verb table. මම මේ වගුව ඉස්සෙල්ලම අරගත්තේ පුංචි මතක් කිරීමක් කරන්න. මේක මම දැන් සතියක් දෙකක් වෙනවා group එකට දාලා. ඒ නිසා අපේ සෑම ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක්ම ඒ වගේම දරුවෙක්ම ඒක ලියාගෙන හරි එහෙම නැත්නම් print out එකක් විදියට අරගෙන හරි තමන් ගාව තියාගෙන ඇති. මේක A4 size එකට ගත්තොත් මේ CR පොතේ එක පිටුවක අලව ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. A3 size එකට වගේ ටිකක් ලොකුවට අරගෙන තමන් පාඩම් කරන තැන මේක අලව ගත්තොත් නිතර ඉඩ ලැබෙන වෙලාවට විනෝදාංශයක් වගේ මේකේ තියෙන මේ ආඛ්‍යාත රටා භාවිත කරමින් ඔබ වහන්සේලාට අපේ දරුවන්ට පුළුවන් වෙයි අලුත් වාක්‍ය හදන්න. මම දන්නවා එක කාරණයක් තියෙනවා තවම ඔබේ vocabulary එක මදි. ඒ කියන්නේ දන්න වචන සංඛ්‍යාව මදි. මම තාම ලොකු ක්‍රියාපද ලැයිස්තුවක් එව්වේ නැහැ. මම එවනවා තාම එව්වේ නැහැ. එතකොට මේ මොනවා වුණත් දැනට ඔබ වහන්සේලා අපේ දරුවෝ දන්න යම් වචන සංඛ්‍යාවක් තියෙනවා. අන්න ඒ ටික පාවිච්චි කරලා ඊළඟට ඉදිරියේදී මම එවන වචනත් පාවිච්චි කරලා අලුත් වාක්‍ය වලට යන්න පුළුවන්. මේක තමන් වැඩිපුර ගැවසෙන තැනක තමන්ට නිතර පේන විදිහට තියා ගන්නවා නම් ඒ වගේම තමයි දැන් මම බලාපොරොත්තු වෙනවා මේ මූලික පාඩම් කිහිපය අවසන් කරලා තව සති කිහිපයක් යනකොට පුළුවන් තරම් අපේ පෙළ පොත් වලින් පිරිවෙන් සහ පාසල් පෙළ පොත් වලින්
phrases අරගන්න, sentences අරගන්න, එතකොට passages අරගන්න. ඒ කිව්වේ වාක්‍ය ඛණ්ඩයන්, වැකි කඩවල්, එහෙම නැත්නම් ඊළඟට වාක්‍ය සහ විවිධ උද්ෘතයන් උපුටාගත්ත කොටස්. ඒවා ඡේද වෙන්න පුළුවන්, ලිපි රචනා වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ දේවල් අරගෙන අන්න ඒවත් භාවිත කරන ගමන් තමයි මම vocabulary එක වචන මාලාව වැඩි දියුණු කරන්න බලන්නේ. එහෙම නැතුව නිකන් වචන විතරක් ලිස්ට් එකක් විදියට ලියාගෙන එහෙම මේ වැඩේ කරන්න බැරි නිසා. හොඳයි. එතකොට දැන් අර පස්සේ සහපන්තියට සහභාගී වෙච්ච අපේ ස්වාමින් වහන්සේලා ඉන්නවා, දරුවෝ ඉන්නවා. ඔබට මේ වගුව ගැන ගැටලුවක් තියෙනවද දන්නේ නැහැ. නමුත් මම මේක පැහැදිලි කරලා තියෙන්නේ මගේ පහුගිය වීඩියෝස් ටික හොඳට බලන්න YouTube එකේ. එතකොට මේක අල්ලගන්න පුළුවන් වෙයි. මේ වගුවේ තියෙන විශේෂත්වය තමයි මෙන්න මේ අංක 12 දක්වා. මුල ඉඳලා තියෙන මේ අංක 12 1 2 3 4 5 6 7 8 9 10 11 12 කියන මෙන්න මේ 12 තමයි ඉංග්‍රීසි භාෂාවේ වහන්සේලා අපේ දරුවෝ වඩාත්ම අහලා තියෙන ටෙන්සස් 12. ටෙන්සස් 12 කිව්වේ ඕක කාල භේදය කියලා කියන්නේ. නමුත් අපි මෙහෙම සරලව ගමු වාක්‍ය රටා 12. වාක්‍ය රටා 12. එතකොට ඔය 12 අදාළ වෙන්නේ අපි අර සිංහලෙන් ඉගෙන ගන්න කර්තෘකාරකය කියලා. In English that is called active voice. ඒකයි මම මේ මාතෘකාවට දීලා තියෙන්නේ ඉංග්‍රීසි වාක්‍ය රටා කර්තෘකාරකය. ඒ කියන්නේ English sentence patterns active voice. active voice එකෙන් එනවා. එතකොට දැන් මෙතන ඉන්න සමහර ශිෂ්‍යයෝ කර්තෘකාරක කර්මකාරක දෙක ඉගෙනගෙන නැතුව ඇති. එයාලා ඒ වචනේ අමතක කරලා වාක්‍ය රටා 12ක් කියලා විතරක් දැනට අපි ඉගෙන ගමු. එතකොට ඒ වාක්‍ය රටා 12ට ඉංග්‍රීසියෙන් කියන නම් මේවයි සිංහල නම් මට දෙන්න පුළුවන්. නමුත් ඒවා හොයන්න යන්නත් එපා, පාඩම් කරන්න යන්නත් එපා. මේවා අපි පාවිච්චි කරනකොට ඉබේම මේ නම් ටිකම මතක තියෙයි. ඒ කියන්නේ දැන් පළවෙනි එක බලන්න, දැන් මම උඩින් දීලා තියෙනවා සිංහලෙන් පුරුද්දක් ලෙස සිදු කරනවා, සිදු වෙනවා කියන. එතකොට වරහන් අස්සේ යටින් දීලා තියෙනවා simple present tense කියන. දෙවෙනි එකේ වරහන් අස්සේ දීලා තියෙනවා simple past tense කියන. තුන්වෙනි එකේ දීලා තියෙනවා simple future tense. මේ විදිහට බලන්න present continuous tense, past continuous tense, future continuous tense, present perfect tense, past perfect tense, future perfect tense, present perfect continuous tense, past perfect continuous tense, future perfect continuous tense කියන මෙන්න tenses 12 මේකේ උඩින්ම ඇවිල්ලා තියෙනවා. එතකොට ඒවයින් අදහස් කරන්නේ මොකක්ද, ඒවයින් කියන්නේ මොකක්ද කියන එක ඒ තැනම දීලා තියෙනවා. දැන් මේ පළවෙනි එකේ මම වරහන් අස්සේ දීලා තියෙන්නේ පුරුද්දක් ලෙස කියලා. ඒ කියන්නේ අපි කෙනෙක් පුරුද්දක් ලෙස කරන දෙයක් කියන විදිය තමයි මේකෙන් කියන්නේ. එතකොට දෙවෙනි ආකාරයෙන් තියෙන කළා. ඒ කියන්නේ කළා කියන්නේ කරලා ඉවරයි. කළා, ගියා, කෑවා, නෑවා, බිව්වා. ඒකට අතීතයට අදාළ වෙන ක්‍රියාපදයක්. මේ තුන්වන ආකාරයෙන් තියෙන බලන්න කරાવી, එහෙම නැත්නම් කරන්නම්. ඒ කියන්නේ simple future tense කියන්නේ අනාගතේ. කරાવી කියන විශ්වාසය අපි පළ කරනවා. එහෙම නැත්නම් කරන්නම් කියලා අපි මම හෝ අපි ගත්තම එහෙම කියනවා. ඒකට මම එන්නම්, අපි යන්නම්, අන්න ඒ විදිහට. ඊට පස්සේ මෙන්න කරමින් ඉන්නවා. අන්න එතකොට දැන් මේ 1යි 4යි වෙනස බලන්න. පළවෙනි එකේ කියන්නේ පුරුද්දක් ලෙස කරනවා. හතරවෙනි එකේ කියන්නේ කරමින් ඉන්නවා. ඒ සඳහන් කරන කාලවකවානුවේ කරමින් ඉන්නවා. ඊළඟට පස්වෙනි එකට එනකොට කරමින් හිටියා. දැන් දෙවෙනි එකේ පස්වෙනි එකේ වෙනස බලන්න. දෙවෙනි එකේදී කියන්නේ කළා. අපි වෙන ක්‍රියාපදයක් ගත්තොත් ලිව්වා. එතකොට කරමින් සිටියා කියනකොට ලියමින් සිටියා. අපි සඳහන් කරන අවස්ථාවේ යමක් කරමින් හිටිය බව. ඊළඟට කරමින් ඉඳීවි ආයේකේ අනාගත කාලය. හත්වෙනි එක බලන්න
කරලා තියෙනවා. එහෙම නැත්නම් කරලා. එතකොට මේ සිංහලෙන් දීලා තියෙන ආකාර වලට ආඛ්‍යාත හදාගන්න විදිහ තමයි අපි මේ දකුණු අත පැත්තෙන් දීලා තියෙන්නේ. දකුණු අත පැත්තෙන් දීලා තියෙන්නේ. එතකොට දකුණු අත පැත්තේ මේ වගුවේ දකුණු අත පැත්තේ තියෙන simple present verb එක වරන් අස්සේ දීලා තිනවා singular ඇලයිරක් plural ඒක වචන බහුවචන. එහෙමනම් පුරුද්දක් ලෙස දෙයක් සිදු කරනවා එහෙම නැත්නම් සිදු වෙනවා කියන්න ගන්නේ simple present verb එක ඒක මං අර ක්‍රියාපදයක් 6ට බෙදලා ආකාර 6කට බෙදලා වගුවේ දීලා තියෙනවා. ඒ ආකාරය තමයි මෙතෙන්ට එන්නේ. ඊළඟට අංක 2 බලන්න දෙයක් කළා කියලා කියන විදිහ. simple past verb. මම ඒ වගුවේ දීලා තියෙන පස්වෙනි කොලම් එකේ මම අත පැත්තේ ඉඳන් ගණන් කරගෙන යනකොට පස්වෙනි කොලම් එකේ අන්තිම එකට ඉස්සෙල්ලා එකේ තියෙනවා simple past verb. අන්න ඒ ක්‍රියාපද ආකාරය තමයි එතෙන්ට යෙදෙන්නේ. ඒතර අංක 3 තියෙනවා කරાવી එහෙම නැත්නම් කරන්නම් කියලා will කියන එකත් එක්ක infinitive form එක. ඒතර infinitive කියලා කියන්නේ ඒ මං දීලා තියෙන වගුවේ පළවෙනි කොලම් එකේ ආකාරය, මුල්ම කොලම් එකේ ආකාරය. එතකොට දැන් අපිට කරાવી එහෙනම් අපි ලියාවි කියලා කියන්න ඕන නම් අපි ගන්නෙ කොහොමද? will කියන එකත් එක්ක write කියන infinitive. AV කියලා කියන්නේ කොහොමද? will කියන එකත් එක්ක come කියන infinitive එක. එහෙමයි. එතකොට මේ ඉතුරු වේවයි දැන් බලන්න මෙතෙන්ට එනකොට 4 වෙනි 5 වෙනි 6 වෙනි එකට එනකොට ing verb එක පාවිච්චි කරන්න ඕන මේ තියෙන අනිත් පද වලින් ගැලපෙන එකත් එක්ක. එතකොට 6 වෙනි එකේ නම් එළිම will be කියන එකත් එක්ක ing verb එක. ඒතර කරමින් ඉඳීවි. අපි දැන් ලියමින් ඉඳීවි කියනවා නම් will be writing ing verb. එමින් සිටීවි කියනවා නම් will be coming. ඒතර මේ අනිත් ඒවත් බලන්න ඒ විදිහට මේ දීලා තියෙන ආකාරය ඉතුරු තුන එන්නේ past participle වලින්. past participle අර වගුවේ අවසානම කොලම් එකේ තියෙන ආකාරය. ඔය විදිහට මේකේ 12න් පස්සේ 12 වෙනි අංකයෙන් පස්සේ තවත් sentence patterns ගොඩාක් තියෙනවා. වාක්‍ය ආකාර ගොඩාක් තියෙනවා. ඒ එක් වාක්‍ය ආකාරයේ සකස් කරන විදිහ තමයි මේ ආඛ්‍යාතේ සකස් කරන විදිහ තමයි දකුණු අත පැත්තේ දීලා තියෙන්නේ. හොඳ අපි දැන් ගමුකෝ 28 වෙනි එක. 28 වෙනි එක දිහා බලන්න නොකර ඉන්න තිබුණා. ඒ කියන්නේ කලේ අපරාධ. කරපු දෙයක් ගැන පසුතැවෙනවා. මම පාඩම් කළේ අපරාධ. පාඩම් කරාට වැඩක් නැහැ විභාගෙ ෆේ. මම පාඩම් කළේ අපරාධ. අන්න need not have කියන එකත් එක්ක past participle verb එක. ඒතර මට කියන්න ඕන මං ලිව්වේ අපරාධ. ලිව්වේ අපරාධ කියලා කියන්නේ කොහොමද? need not have කියන එකත් එක්ක write කියන එකේ past participle එක written. need not have written. ලිව්වේ අපරාධ. ගියේ අපරාධ. need not have gone. gone past participle. එතකොට අපි තව එකක් ගත්තොත් එහෙම මිලදී ගත්තේ අපරාධි. need not have bought buy කියන එකේ past participle. අන්න ඒ විදිහට මේ ඕනම ආඛ්‍යාතයක් හදාගන්න පුළුවන් ක්‍රියාපදයක ආකාර 6 අපි පාවිච්චි කරන්න දන්නවා නම් දැන් මෙන්න මේ වගුව ඇසුරින් තමයි අපි දැන් බලාපොරොත්තු වෙන්නේ මාව ඇහෙනවද? ඇහෙනවා සර්. හරි බොහොම ස්තුතියි. එතකොට මෙන්න මේ වගුව ඇසුරින් තමයි අපි පාඩම් වාක්‍ය හදන්න වාක්‍ය සකස් කිරීම කරගෙන යන්නේ. හරි. එහෙමනම් අපි ඊළඟ කොටසට යමු. මට අවස්ථාව දෙන්න දැන්.
හොඳයි මාව ඇහෙනවනේ අපි ඇහෙනවා සර්. සමහරවන්ට හරි බොහොම ස්තුතියි right then today we can discuss the other sentences that we couldn't discuss last day එදා කරන්න බැරි වෙච්ච තව sentences ටිකක් තියෙනවා activities ටිකක් අපි දැන් ඒ ටිකට යන්න එහෙමනම් you can write the date of today අද දවස අද දිනේ ලියා ගන්න then activity translate into English කියලා දාලා you can take down this sentence as number 1 පළවෙනි එක විදිහට එහෙමනම් මේ sentence එක ලියා ගන්න දිනේ දා ගන්න activity කියලා ලියලා translate into English කියලා ලියලා මේකට අංක 1 දා ගන්න අංක 1 අංක 1 right එතකොට ඊට පස්සේ අපි බලමු දැන් මෙතන කුලසිරි මහත්මයා එතකොට කුලසිරි මහත්මයා අපි කොහොමද මේක හදාගන්නේ මම උදව් කරන්නම් අර කෙටි කරන ආකාරයෙන් මම කියලා දීලා තියෙනවා මිස්ටර් එතකොට M අකුර කැපිටල් R අකුර සිම්පල් ඊළඟට කුලසිරි කුලසිරි කියන එක ලියා ගන්න පුළුවන් නේ right කුලසිරි මිස්ටර් කුලසිරි එතන ඔන්න ඒක එන්නේ එහෙමයි right ඊට පස්සේ ඊයේ කියන එක මේක ඕනි තැනට අරගන්න ඕන මෙතනම නෙවෙයි තියන්නේ අවශ්‍ය තැනට ගන්නවා අපි දැන් දාන්නවා වර්ඩ් ඕඩර් එක right උතන වචනේ දීලා තියෙනවා රෝහලට ට නිපාතයත් එක්ක තියෙන්නේ රෝහලට අපි කොහොමද ගන්නෙ to hospital to hospital to hospital කියලා කියන්න පුළුවන් මම ඒක පස්සේ පැහැදිලි කරන්නම් මෙතන ද කියන එකත් එක්ක අපි ගමු රෝහලටනේ රෝහලකට නෙවෙයි රෝහලට right එතකොට ද කියන එකත් එක්ක අපි ගන්නවා to the hospital ද නැතුව ගන්න අවස්ථාවක් තියෙනවා ඒකත් මම පැහැදිලි කරනවා අපේ පොඩි හඳුරු කියපු කතාව හරි ඒ යෙදෙන්නේ මොන අවස්ථාවේද කියලා මම කියන්නම් ඔන්න to the hospital right දැන් ආඛ්‍යාතය මොකද්ද මේකේ ආඛ්‍යාතය මෙන්න මේ කොටස මේ යා යුතුව තිබුණා right හදාගන්න විදිහ මෙන්න මම ඒ ස්ලයිඩ් එකේ යට දීලා තියෙනවා තාම ඔබ වහන්සේලාට අපේ දරුවන්ට මේ ක්‍රමය මේ අර මන් දීපු වගුවේ ඔක්කොම එච්චර හුරු නැති නිසා මෙන්න මම දීලා තියෙනවා හදාගන්න විදිහ. එතකොට කොහොමද හදාගන්නේ මෙන්න should have කියන එකත් එක්ක පේනවද? should have කියන එකත් එක්ක past participle verb එක. එහෙමනම් මොන ක්‍රියාපදයේ past participle ද අපි ගන්න ඕන? යා යුතුව යා යුතුව කියන්නේ යනවා. go කියන ක්‍රියාපදයේ past participle form එක මොකක්ද එතකොට? වගුව බලලා කියන්න බලන්න මට ඔය පොතේ ලියාගෙන තියෙන වගුව බලලා. gone අකුරු GONE thank you GONE ඔන්න past participle එක. right now එහෙනම් මේක ගන්න ඕන මොකක් එකද? මෙන්න මේ මම මෙතන දීලා තියෙන මේ should have කියන එකත් එක තමයි ගන්න. right ඔන්න දැන් ආඛ්‍යාතය තියෙනවා right උක්තය තියෙනවා කාලය හඟවන ඇඩ්වර්බ් එක මේක සුදුසු තැනට දා ගන්න වාක්‍යයේ මුලටම හෝ අගටම. එහෙමනම් දැන් sentence එක හදන්න පටන් ගන්න මම විනාඩියක් වගේ දෙන්නම් අපි හෙමින් කරගෙන යන් ගැටලුවක් නැහැ. right now you can take down this first ඉස්සෙල්ලා මේක ලියාගෙන ඊට පස්සේ අර කටු වැඩට තියාගෙන ඉන්න පොතේ එහෙම නැත්නම් කඩදාසියක ලියලා අපි ඒක නිවැරදිව හදාගත්තට පස්සේ CR පොතට ගමු. right now you can start writing. එහෙනම් ලියන්න පටන් ගන්න.
හරි සර්. හරි සර්. Right, thank you. Are you finished? ඉවරද? සියලුම දෙනා ඉවරද? ඔව් සර්. අද කතා කරන්න හැමෝම. yes sir. Right, thank you very much. Then ඔව් සර්. බොහොම හොඳයි. Let's go to the answer. Before that, can you read out your sentence? පුළුවන්ද කියවන්න මේ වාක්‍යයට කලින්? දැන් ලියුප එක කියවන්න බලන්න හැමෝම. Mr. Kulasiri should have gone to the hospital yesterday. Others, අනිත් අය? Thank you. Thank you very much. අනිත් අය? එහෙම තමයි ලිව්වේ සර්. කියන්න. කවන්න නැහැ. කියන්න. සර් කට්ටියම කියන්නද? ඔව් සම්පූර්ණ ඔව් කට්ටියම කියන්න. සෙන්ටෙන්ස් කියන්න. Mr. Kulasiri should Kulasiri have Mr. gone to the Kulasiri should have hospital gone to the hospital yesterday. Right. Thank you very much. Thank you very much for reading out your sentence. මම එහෙම කියන්නේ මොකද දන්නවද? දැන් අපි අවබෝධය තිබුණාට මදි හාමුදුරුවනේ කටට හුරු වෙන්නත් ඕනනේ. ඒ නිසා අපි ඒවා කී හදාගෙනම යමු ඉස්සරහට. මොකද අපේ දිව හදා ගන්න ඕන මේ වචන වලට. Mr. Kulasiri should have gone to the hospital yesterday. Mr. Kulasiri should have gone to the hospital yesterday. Then there are 20 participants here. දැන් මෙතන ඉන්නවා 20 දෙනෙක්. right. අපි 20 දෙනාම එහෙනම් mic on කරලා එක සැරේ කියමු. right. Start. Mr. Kulasiri should have gone to the hospital yesterday. Right. Thank you very much. And එහෙම අපි we have to actively participate. We have to actively participate. ඒ කියන්නේ අපි සක්‍රියව මේකට සහභාගී වෙන්න ඕනේ. එහෙම නැත්නම් මම ඔය අනිත් ක්ලාස් වලදීත් ඒක කියලා තියෙනවා මේකෙදිත් කියලා ඇති. මම විතරක් කියොත් එහෙම මේක ලෙක්චර් මෙතඩ් වෙනවා. එතකොට දේශන ශෛලියක් තියෙන්නේ ඔබ වහන්සේලා සහ අපේ දරුවෝ අහගෙන ඉන්නවා මම කියනවා පන්ති ඉවරනකොට මට තව ටිකක් පුළුවන් වෙයි. ඔබ වහන්සේලාට අපේ දරුවන්ට බැරි වෙයි. මොකද මේකට ඇක්ටිව්ලි පාර්ටිසිපේට් වෙලා නැති නිසා. ඒ කියන්නේ සක්‍රියව සම්බන්ධ වෙලා නැති නිසා. ඒ නිසා මම වැඩ කරන තරමටම ඔබත් වැඩ කරන්න ඕන. එතකොට තමයි අපිට දෙගොල්ලට එක ගානට යන්න පුළුවන් වෙන්නේ. අනිත් එක එතකොට තමයි ඔය හිතේ තියෙන චකිතයක් නැති වෙලා ඉදිරිපත් වෙන්න කැමැත්ත ඇති වෙලා අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. එතකොට right. Let's go to the if there is any mistake you can take down. Oh. සර් මේ යා යුතුව තිබුණා කියද්දි should had gone දැම්මොත් එතන අර්ථය මොකක්ද? නෑ එහෙම එන්නේ නෑ. should had gone කියලා sentence pattern එක had gone යා යුතුව තිබුණා කියලානේ කියන්නේ. අන්න එතනින් අපි ගන්න. හරි? දැන් යා යුතුව තිබුණා should had gone කියලා කියන්නේ නැහැ. මේක දැන් යා යුතුව තිබුණා කියන එක ඇතර දැන් ඔය ප්‍රශ්නේ බොහොම හොඳයි. දැන් මෙතන තිබුණා කියලා තියෙන නිසා නේද අපි එහෙම බලන්නේ. නමුත් ඔව් ඒක තමයි. ඔය ගන්න. නමුත් මේ තියෙනවා. ඔව් නමුත් මේ තාත්තේ අදාළ වෙන්නේ වර්තමානයේට. ඒ නිසා should had gone කියලා සෙන්ටෙන්ස් එකක් නැහැ. ගොඩාක් දුරට අර එහෙම තැන් තියෙනවා. අපිට සිංහලත් එක්කම වචනෙන් වචනේ සම්බන්ධ කරලා ගන්න බැරි තැන් තියෙනවා හාමුදුරනේ. ඒ නිසා
pattern එකක් විදියට අල්ලගන්න එක තමයි හොඳ වෙන්නේ. should have gone right යා යුතුව තිබුණා. yeah right next one පැහැදිලිද? පැහැදිලි sir. right thank you. now this is the next one. ඔව් සර්. අපි අදම ඔහුට ලිවිය යුතුයි. දැන් මේකේ නම් එකක්වත් නැහැ නොදන්න වචන. හරි? නොදන්න වචන එකක්වත් නැහැ. ඒ නිසා මම නිකන් අහනවා විතරයි. මේ පහළ දීලා තියෙනවා මේ ආඛ්‍යාතය හදාගන්න විදිහ. මොකද්ද? මේ should කියන එකත් එක්ක මේ should කියන එකත් එක්ක එහෙම නැත්නම් must කියන එක ඒ දෙකෙන් ගැලපෙන එකත් එක්ක infinitive යොදනවා. දැන් මෙතන should must කියලා මේ දෙකක් තියෙන්නේ ඒක වචන බහුවචන එහෙම නෙවෙයි. right දැන් ලිවිය යුතුයි කියලා කියන්නේ. ලිවිය යුතුයි කියනකොට should හැබැයි යුතුයමයි කියලා දැඩිව අපි අවධාරණය කරලා කියනවා නම් එතකොට must. right දැන් අපිට කියන්න පුළුවන් මෙහෙම I should go මම යා යුතුයි. I must go මම යා යුතුයමයි. අවධාරණය වැඩි කිරීමක් තමයි එතනදී සිද්ධ වෙන්නේ. මේ දෙකේ වෙනස ඒකයි. right එහෙමනම් ඊළඟට මෙතන ඔහුට මේ ට නිපාතය ගන්න ආකාර ගන්න නැතුවත් පුළුවන් අරගෙනත් පුළුවන්. ඒ දෙවිදිහම මම කියලා දෙන්නම්. එතකොට අදම කියන එක මේ වෙනකොට ඔබ දන්නවා. මොකද්ද? කොහොමද අපි කියන්නේ අදම කියලා? today කිව්වොත් අද මතක් කරලා කියන්න බලන්න. Today itself. very good thank you very much. today and today කිව්වොත් අද you should come today. ඔයා අද එන්න ඕන. you should come today itself කියපු ගමන් මේ itself කියන එකෙන් එන්නේ අර අදම කියන අදහස තමයි එතකොට හැදෙන්නේ. right you should come today itself කිව්වොත් ඔයා අදම එන්න ඕන. එතකොට අදම කියනකොට අපිට සිංහලෙන් ඉන්නේ අකුරු තුන වුණාට ඉංග්‍රීසියෙන් මෙන්න දිග ෆ්‍රේස් එකක් එනවා today itself. right ඔහුට ලිපියක් කොහොමද කියන්නේ අපි? ලිපියක් A letter. a letter thank you. හැමෝම කතා කරන්න ඕන ලිවිය යුතුයි කියන එක අර right කියන ක්‍රියාපදය අරගෙන ඒකේ infinitive එක ගන්න ඊටඟට යුතුයි කියනකොට මෙතන should must එතන යුතුයි කියලා තියෙන නිසා අපි should කියන එක ගමු. should කියන එකෙන් එතකොට අරගෙන දැන් එහෙමනම් මේ sentence එක I think you can do this. මෙතන should කියන එක ගමු යුතුයමයි කියලා අවධාරණය කළ නැති නිසා. එතකොට this is number 2. this is number 2 දෙවනි sentence එක mouse එකෙන් ලියන්න අමාරුයි. මම මේ කරන්නේ උනට උදව්වක් විදියට number 2 අපි අදම ඔහුට ලිපියක් ලිවිය යුතුයි. right එහෙමනම් ඉස්සෙල්ලා අංක 2 දාලා දැන් ආපහු ලියන්න ඕනේ activity කියලා translate කියලා අංක 2 දාලා අපි අදම ඔහුට ලිපියක් ලිවිය යුතුයි කියන එක ලියලා ඊට පස්සේ මේ sentence එක කරන්න බලන්න ඉංග්‍රීසියට හරවන්න. right start now පටන් ගන්න. Are you finished?
Dear students, are you finished? Yes, sir. Others? Anitaya? Yes. Yes, sir. Undanai? ඉවරයි සර්. Right. Let's discuss. Right? හරි සර්. Can you read out your sentence? කියන්න බලන්න ලියුප් එක. Go. We should write a letter to him. Another one, තව කෙනෙක්. Thank you. Thank you. There is a mistake. පොඩි අඩුපාඩුවක් තිබුණා හදාගමු ආන්දරනේ. මේ තව කෙනෙක්. We should send a letter to him today itself. Another one, තව කෙනෙක්. We should write a letter to him today itself. Yes, the verb should be right. මේ ලිවිය යුතුයි කියලානේ කියන්නේ. හරි? ලිවිය යුතුයි කියලා කියන්නේ. එතකොට ලියනවා කියන වචනෙන් තමයි අපි ගන්නෙ. right කියන එකෙන් තමයි එතකොට ගන්න වෙන්නේ. යවිය යුතුයි කියලා තිබුණොත් නම් send කියන එකෙන් හරි. මෙතන අපි අරන් තියෙන්නේ ලිවිය යුතුයි කියලානේ. එතකොට right කියන එකෙන් ගන්නවා. දැන් අර කියපු sentences පස්සේ කියපුවා හරි. අනේ ඊළඟට අර අපේ එක ස්වාමීන් වහන්සේ නමක් වෙන්න ඕන wrote කියලා ගත්තනේ. WR. ඔව් එතන මොකක්ද වැරද්ද? එතන අපි ගන්න infinitive එකනේ. මතකද? ඔව් wrote කියන එකේ ඉන්නේ simple past එකේ ඉන්නේ හැමදෙරෝනේ. ඔව්. ඔව් එතකොට මේ infinitive ගන්න ඕනේ සර්. Yes, did you understand? තේරුණාද? පැහැදිලි සර් පැහැදිලි තේරුණා. හරි, thank you. Then I can show the answer. Right. We should write a letter to him today itself. We should write a letter to him today itself. දැන් මෙන්න මෙතන අර turn නිපාතය ගැන මම පොඩි කතන්දරයක් කිව්වනේ. ඒක කියන්නම් අපි ඉස්සෙල්ලා මේ උත්තරේ දැන් මොකක් හරි වෙනසක් තියෙනවනම් මේ උත්තරේ ලියන්න ඊට පස්සේ මම මේකෙම අනිත් ආකාරයක් දෙනවා මෙතන දීලා නැහැ මම මේක කියලා දෙනවා එතකොට අපිට ඒකත් ඉගෙන ගන්න පුළුවන් මේ to නැතුව කියන විදිහ කලින් එක දවසක් ඒ වගේ සෙන්ටෙන්ස් එකක් කරා කියලා මට මතකයි රයිට් කමක් නෑ අපි මම මෙතන එක ආපහු පැහැදිලි කරන්න ඉස්සෙල්ලා දැන් මොනවා හරි අඩුපාඩුවක් තියෙනවනම් මේ සෙන්ටෙන්ස් එක ලියාගෙන ඉන්න we should write a letter to him today itself we should write a letter to him today itself හැමෝම කියමු බලන්න we should write a letter We should write a letter to him today itself. yes අපි වේගෙන් කියන්න ඒ වගේ පුරුදු වෙමු today itself. yes thank you We should write a letter to him today itself. yes have you taken down ලියාගෙනද තියෙන්නේ මම අනිත් විදියටත් යන්න සලියන්තේ right එහෙමනම් මම කියවනේ මේ to නැත්ව ගන්න පුළුවන් විදිහක් ඒ මෙහෙමයි දැන් මෙතන මේක පොඩ්ඩක් අවධානයෙන් අහගන්න නැත්නම් තේරෙන එකක් නැහැ දැන් මේ ක්‍රියාපද තියෙනවා දැන් මෙතන ලිවිය යුතුයි කියලා කියන්නේ හරිද ලිවිය යුතුයි එතකොට මේකට ආඛ්‍යාතය තියෙනවා should write කිය සිංහලෙන් ලිවිය යුතුයි කියන එකට ඉංග්‍රීසියෙන් ආඛ්‍යාතය තියෙනවා should write කිය මෙන්න මේ should write කියන එකත් එක්කම ලියන්නේ කාටද කියන එක ගත්තොත් මෙතෙන්ට දැන් ඒ දෙවිදියම පුළුවන් හරිද මෙතන දීලා තියෙන්නේ ලියන්නේ මොකක්ද කියලානේ ලියන්නේ කාටද කියලා ගත්තොත් ඒ කියන්නේ මේ ලිවීම ලබන්න මෙතෙන්ට ගත්තොත් එහෙම එතකොට to ඕන නැහැ අපිට කියන්න පුළුවන් මේ sentence එක මෙහෙම we should write him a letter එතකොට to එන්නේ නැහැ එතකොට to එන්නේ නැහැ today itself මේ බලන්න මම ආයෙ කියන්නම් ආපහු කියන්නම් මෙහෙමයි
මවුස් එකෙන් මම පේනව නේද? පේනවා සර්. හරි. එතකොට ඔව් දැන් අපිට මෙහෙම කියනවා we should write him a letter today itself. මොකක්ද උනේ? දැන් මේ ලියුම ලබන්නේ කවුද? ලබන කෙනා ගන්නවා ආඛ්‍යාතයට පස්සේ. එතකොට to him කියලා ඕන නෑ, කෙලින්ම him කියන එක ගන්නවා. We should write him a letter today itself. එහෙම නැත්නම් අපි මේ ඉස්සෙල්ලා කියපු ආකාරයට ගන්නවා නම් we should write a letter to him today itself. එතකොට ලියන්නේ මොකක්ද? ඒක අරගෙන ඉවර වෙලා ඊට පස්සේ ලබන කෙනා දානවා නම් එතකොට to දානවා. ලබන කෙනා කෙලින්ම ආඛ්‍යාතේ ගාවට ගන්නවා නම් එතකොට to අයින් වෙනවා. දැන් අපි කියන්නේ කෙලින්ම මේ I help you. මම ඔයාලට උදව් කරනවා. I help to you කියන්න ඕනේ නෑනේ. නේද? අපි කියනවා I love my parents. මම මගේ දෙමාපියන්ට ආදරෙයි. I love to my parents කියන්නේ නෑනේ. I love Sri Lanka. මම ශ්‍රී ලංකාවට ආදරෙයි. I love to Sri Lanka කියන්නේ නෑනේ. I will give you some money. Give you. මම ඔයාට සල්ලි ටිකක් දෙන්නම්. I will give you some money. මෙහෙම කියන්න පුළුවන් I will give some money to you. අර මේ මෙතන වාක්‍යය ගත්තා වගේ. මම මේ කියන දේ පැහැදිලිද චුට්ටක් මට කියන්න අපේ ස්වාමීන් වහන්සේලා දරුවෝ? ඔව් සර් පැහැදිලි අහගෙන ඉන්න හොඳට. right. එහෙමනම් දැන් ඔතනම යටින් ඒ විදිහත් ලියාගමු අපේ හඳුරන්නේ we should write ඊට පස්සේ එතෙන්ට ගන්න him කියන එක. හරි? we should මොතන ඒතර දෙවිදියම හරි කියලා තේරෙනවනේ. අපි මෙන්න මේ him කියන එක ගන්නවා right මේක ගන්නවා මෙන්න මෙතෙන්ට ඊළඟට ලියන වාක්‍යය මෙතන මම සම්පූර්ණ වාක්‍යයම ලියන්නේ නැහැ මේ මවුස් එකෙන් ලියන්න අමාරු හින්දා ඒතොර එන්නේ මෙහෙමයි we should write him a letter today itself. පැහැදිලිද? ඔව් සර්. ආයිසර කියන්නම් we should write him a letter today itself. ඒ විදිහත් යටින් ලියා ගන්න ආකාර දෙකම හරි. ඒක තමයි මට අර turn ඉපාත් එනකොට to ඇතුවත් නැතුවත් මේක ලියන්න පුළුවන් කියලා කිව්වේ ඒකයි. ඒ ආකාරයක් ලියා ගන්න ඔකට යටි. right. Yes, sir. සර් මේ අදහස මේ වාක්‍යය වෙනස් වෙන්නේ නැද්ද? තේරුමද හඳුරන්නේ? ඔව් තේරුම වෙනස් වෙන්නේ නැද්ද? තේරුමට කිසිම හානියක් වෙන්නේ නැහැ. එකම තේරුම. අනේ සර්. ඔව්. go to the next අපි අනිත් එකට යමුද? දැන් මම දෙකම ලියාගත්ත නේද? ඔව්. ඔව් සර් ලියාගන්න. right, let's go to the next. මේ ඊළඟ එක. ඔයාට පෙරේදා මෙතන අංකය දාගන්න number 3 or 4? number 3. right, number 3. thank you. ඔයාට පෙරේදා ඒ ආගමික වැඩසටහන කරන්න තිබුණා. කරන්න තිබුණා කියලා තමයි කියන්නේ දැන්. right? කරන්න තිබුණා කියලා කියන්නේ. එතකොට මෙතන මම පහල දීලා තියෙනවා මේක පාවිච්චි කරන්න පුළුවන් විදිහ. මෙතනදී කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට could කියන එක පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් would would could කියන එක එහෙම නැත්නම් would දෙකෙන් එකක් එක්ක have. එතකොට could have past participle එක. එහෙම නැත්නම් would have past participle එක. දැන් මෙතන කරන්න තිබුණා කියලානේ කියන්නේ. කරන්න තිබුණා. මේක තමයි ආඛ්‍යාත. කරන්න තිබුණා. එතකොට දැන් කරන්න මොකක්ද කියන්නේ ඉංග්‍රීසියෙන්? ක්‍රියාපද වගුවෙන් දීලා තියෙනවා. do. මෙතන ගන්න වෙන්නේ හැබැයි do කියන එකේ මොකද්ද? past participle ආකාරය තමයි ගන්න වෙන්නේ. do කියන එකේ past participle ආකාරය මොකද්ද? done. එහෙනම් එතෙන්ට done කියන verb එක තමයි අරගන්න වෙන්නේ. right? done කියන එක අරගත්තා. අන්න ඒකත් එක්ක ඊට පස්සේ ආඛ්‍යාතය හැදෙන්න ඕනේ කොහොමද? එක්කෝ could have done. එහෙම නැත්නම් would have done.
එතකොට මේවා ඔක්කොම දියද ඔයාට කිව්වට අපි ට කියන එක ගණන් ගන්නේ නෑ මෙතන. මොකද ඔයා උක්ත වෙන නිසා. පෙරේදාට කියන එක මෙන්න දීලා තියෙනවා මම උදව්වක් විදියට day before yesterday. ඊට කලින් දවස්. day before yesterday පෙරේදා. ඊළඟට ආගමික වැඩසටහන මෙන්න වචනේ දීලා තියෙනවා religious program. religious කියන්නේ ආගමික religious program. හැබැයි මේ ඒ කියන එකට අදාළ වචනේ දාගන්න ඕන. ඔබ හැම කෙනෙක්ම දාන්න නිසා මම මේ වචනේ දුන්නේ නැහැ. මොකද්ද වචනේ? that. මොකද ආගමික වැඩසටහන කියන්නේ එකක් නිසා that කියන එකයි අපි ගන්න යා. that P H A T. එතකොට that religious program. දැන් ඔන්න ටික ටික අපිට අලුත් වචන ටිකක් එහෙම එනවා. මම ඊළඟ දවසේදී පොඩි ඩික්ටේෂන් එකකටත් යන්න හිතාගෙන ඉන්නවා මේ දක්වා එවපු සියලුම නෝට්ස් වල තියෙන වචන වලින්. කමක් නැද්ද ඒකට? එතකොට පොඩ්ඩක් වෙනවනේ නේ? ඔව් සර්. ඔව් අපි ඊගා දවසේ පන්තිය පටන් ගන්නකොට ඒ වගේ vocabulary test එකකට පොඩි dictation එකකට එමත් යන්න බලමු. හොඳයි එහෙමනම් now you can put here number 3 තුන්වෙනි වාක්‍යය ඔයාට පෙරේදා ඒ ආගමික වැඩසටහන කරන්න තිබුණා. අපි හිතමු ඔන්න ස්වාමින් වහන්සේලා දෙන්නේ කතා කරමින් ඉන්නවා වැඩසටහනක් තිබුණා. ඒක කළේ නැහැ. පස්සේ කියනවා අර කළේ නැත්තේ අපරාධ කියන එක. කරන්නයි තිබුණේ. right? ඔයාට පෙරේදා ඒ ආගමික වැඩසටහන කරන්න තිබුණා. ඔබ වහන්සේට කරන්න තිබුණා. අන්න එහෙම අවස්ථාවක් කියන විදිහ. කළ යුතුව තිබිලා නමුත් කරන්න බැරි වෙච්ච එකක් ගැන අපි මේ කතා කරන්නේ එතකොට පසුතැවීමෙන්. නොකරපු එක ගැන පසුතැවීම. කරන්නයි තිබුණේ කියන එක. right. එහෙමනම් now you can start writing this sentence. එහෙමනම් මේක කරන්න පටන් ගන්න. religious program yes religious program. religious. ඔව්. දැන් මෙතන මේ program කියන එක PROGRAME මේක ඔබ වහන්සේලාගේ computers වල phones වල එහෙම පෙන්වන්නේ මෙහෙම නෙවෙයි හාමුදුරනේ. මේ අගට තියෙන ME නැතුවනේ පෙන්වන්නේ. ඒක ඕනතරම් දැන් program කියලා PROGRAM නේ පෙන්වන්නේ. දැන් සමහරවිට මේ විදිහට දැන් මම දීලා තියෙන විදිහට type කරොත් spelling mistake එකක් තියෙනවා කියලා යටින් underline වෙනවත් ඒක. ඒකට හේතුව දන්නවද? සර් ඔව්. මේ travel කියන්නේ මොකද්ද සර්? මට ඇහුන්නේ නැහැ. ඒ කියන්නේ මේකේ තියෙන එකක්ද? ඕකේ නෙමෙයි මේ ඒකේ සිංගල් තේරුම දන්නේ travel කියන එක ඒකයි. travel කියලා කියන්නේ සංචරණය යෙදෙනවා. සංචාරය කරනවා. එතනදී සංචරණය කියන්නේ මෙහෙමයි දැන් අපි සාමාන්‍යයෙන් ගමනක් යනවා ගමන් යනවා. ඒක එතකොට ඒක සංචාරයම නෙවෙයි. දැන් මෙහෙම හිතන්නකො අපි ඔන්න දැන් උදේ හවස පිරිවෙනට යනවා බස් එකේ නැත්නම් ඉස්කෝලේට යනවා බස් එකේ. අපි කියනවා daily travel කරනවා. අයි daily travel by bus. මම හැමදාම යන්නේ බස් එකේ. travel ඔව් ඒක මේ travel කියන්නේ යනවා එනවා. ඒ කියන්නේ අර ඒක සංචරණයේ යෙදීමක්නේ. එක තැනක ඉඳලා තව තැනකට යනවා. හරි? travel කියන්නේ පැහැදිලිනේ? හැසිරෙනවා. ඔව් එතකොට මෙන්න මෙතන program කියන එක මම කියමින් හිටියේ. දැන් program කියලා ඔබ වහන්සේලාගේ phones වල එතකොට laptops වල desktops වල ඒ වගේ ඒවා program කියලා පෙන්වන්නේ මෙන්න මෙහෙම. එතකොට නැත්තම් මේක මම කිව්වේ නැත්තම් හිතන්න පුළුවන් මම දීපු එකේ අකුරු වැරදි කියලා. ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඒකයි මම කියන්නේ. මෙන්න මේ විදිහට තමයි ගොඩක් තැන්වල program කියලා පෙන්නන්නේ. මේකත් හරි හැබැයි පොඩි වෙනසක් තියෙනවා. මේ විදිහ දැකලා තියෙනවද මේ අග අකුරු දෙක අඩු වෙන විදිහ? program මේ දෙකේ වෙනස this belongs to American English, right? and this belongs to British English. දැන් ඔය ඉංග්‍රීසි වල බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි වලත් ඇමරිකානු ඉංග්‍රීසි වලත් පොඩි වෙනස්කම් තියෙනවා. ඒක අපිට භාෂාව භාවිතයේදී කිසි ප්‍රශ්නයක් නැහැ. අපි දන්න ඉංග්‍රීසි වලින් ඇමරිකාවට ගියත් බ්‍රිතාන්‍යයට ගියත් අපිට භාෂාව හසුරවන්න පුළුවන්. පොඩි තැන් අපිට අහු වෙනවා මේ වගේ වෙනස්කම් තියෙන තැන්. ඒ තැන් වලදී මම අනිත් ඒවාත් මතක් කරන්නම්.
එතකොට ඔය ගොඩක් ඩිවයිසස් වල පෙන්නන්නේ ඇමරිකන් ඉංග්‍රීසි. මේ මම මේ පෙන්නන PROGRAM තමයි පෙන්නන්නේ. හරි. එතකොට හැබැයි ශ්‍රී ලංකාවේ අපි පිළිගන්නේ බ්‍රිටිෂ් ඉංග්‍රීසි. ඒ කියන්නේ විභාගවලදී එහෙම ස්පෙලින් බලද්දී පිළිගන්නේ බ්‍රිටිෂ් ඉංග්‍රීසි. ඒ නිසා අපි පුරුදු වෙන එක හොඳයි මේ මම දීලා තියෙන විදිහට. PROGRAMME. right ශ්‍රී ලංකාවේ පිළිගත්ත විදිහ තමයි බ්‍රිටිෂ් ඉංග්‍රීසි. ඒ නිසා අපි ඒකේ විදිහට ස්පෙලිං හදාගමු. ඒ වගේ වචන බොහොම අඩුවෙන් තියෙන්නේ වෙනස් වෙන ඒවා. සමහර තැන්වල උච්චාරණේ පොඩි වෙනස්කම් තියෙන තැන් තියෙනවා. ඒවා එහෙම මම එතකොට කියලා දෙන්නම්. හරි මම හිතනවා ඒක මම අර දැකපු නිසා මේ වෙලාවේ කියලා දුන්නේ. දැන් එහෙමනම් you can take down this sentence and translate into English. right එහෙමනම් දැන් කරන්න බලන්න. හරි සර්. සිංහලෙන් ලියා ගනිද්දි මේ කයන්න කපන්න එපා ඔයාට කියන එක. මම අර පෙන්නන්න එතන. හරි සර්. හරි සර්. others අනිත් අය හරි සර්. right Okay, sir. thank you. Can you read out your sentence? Can you read out? කියන්න සර්. ඔව් සියලුම දෙනා කියන්න බලන්න. You Done that that use he could have done that religion program day before yesterday. Yes, yes. you could have Once again. done day before yesterday that religious program අන්න ඒකේ මට කියන්න දෙයක් තියෙනවා. අර දැන් කියපු sentence එක අඳුරනේ මේ day before yesterday කියන එක අපි ගන්නෙ ඒ කියන්නේ adverbs of time කාලය හඟවන ක්‍රියා විශේෂණ විදිහට සලකන්නේ. මේවා ගන්න එක්ක වාක්‍යයේ මුලට එහෙම නැත්නම් අන්තිමට. හරි. එතකොට අපිට මෙහෙම කියන්න පුළුවන් ඕනනම් day before yesterday you could have done එහෙම නැත්නම් would have done that religious program. එහෙම නැත්නම් අර day before yesterday කියන එක අගටම ගන්න පුළුවන්. right this is the sentence. මෙතන ඕනනම් මේ day before yesterday කියන එක අගට මුලටම ගන්නත් පුළුවන්. මෙන්න මේ කොටස මම මේ පෙන්නන කොටස. right day before yesterday කියන කොටස කාලය හඟවන කොටස ඕන වාක්‍යයේ මුලටම ගන්න පුළුවන්. එහෙම නැත්නම් අගටම තියන්න ඕන මැදට දාන්න බෑ. right දැන් මෙතන ඉන්න 18 දෙනාම දෙන්නෙක් අයින් වෙලා 18 දෙනාම එක සැරේ අපි මේ sentence එක කියමු. You could have done that program day before yesterday. පටන් ගන්න. would have done that religious program day before yesterday. once again අයිසරයක් have done that Done that religious program day before yesterday. once again අයිසරයක් you could Have done that religious program day before yesterday. right thank you very much. yes Thank you very much. මම මේ වද දෙනවා නෙමෙයි කටහුරු කරනවා හොඳේ. ඒකට තරහ අනිවාර්යෙන් සර්. අනිවාර්යෙන් සර්. yes thank you. then මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් ලියා ගන්න එමනම් පොඩි වෙලාවකින් තත්පර 30කින් විතර ලියා ගන්න අඩුපාඩු මොන හරි තියෙනවා නම්
Okay, sir. Right. All of you finish right. Let's go to, Yes, sir. right. Right. This is sentence number 4. Am I correct? Number 4. Am I correct here? Number Number four. right. Thank you. Number 4. Okay. බලන්න මා ඔයාලා මේ වැඩේ කරමින් සිටිය යුතුයි. right? මේ වැඩේ කරමින් සිටිය යුතුයි. එතකොට කරමින් සිටිය යුතුයි කියන එක ආක්‍යයයි. right? මේ වැඩේ කියලා කියන්නේ කොහොමද? අපි මේ පෞද්ගලික දවසවල ඇති වෙනකම් කරා. එතකොට ඔයාලා කියලා කියන්නේ කොහොමද? මේවා අවශ්‍ය තැන් වලට ගන්න ඕනේ. right? කරමින් සිටිය යුතුයි කියලා කියන විදිහ මෙන්න තියෙනවා. should be කියන එකත් එක්ක ing verb එක. එතකොට දැන් මෙතෙන්ට මොන ක්‍රියාපදේ ing දෙන්න ඕන? කරමින්. Doing, sir. අන්න හරි doing කියන එකයි do කියන එකේ ing form එක තමයි ගන්න ඕන. do කියන එකේ ing form එක තමයි ගන්න ඕන doing. right? ඒ ගන්න විතර මේ වැඩේ කොහොමද ගන්නෙ? මේ වැඩේ This work. this work. right? මේව නම් ඉතින් මම ආයෙ ලියලා ඉන්න ඕනේ නැහැ. අපි ඇති වෙන්න කරලා තියෙන්නේ this work WORK. right? this work. පස්සේ ඔයාලා you මා එන තෙක් මෙන්න until I come කියලා මෙතන දීලා තියෙනවා. until ඕනම් till කියලා ගන්නත් පුළුවන්. මේ දෙකමත් මම නිපාත පාඩමේ දීලා තියෙනවා. right? You can start writing now. එහෙමනම් ලියන්න පටන් ගන්න බලන්න. Sir. Are you finished? Sir. Excuse me, sir. Now, are you finished? Yes, sir. මෙතනත් මායනතෙක් කියන එක මුලටම ගන්නත් පුළුවන් අගටම ගන්නත් පුළුවන්. මට හැමෝම කියන්න ඉවරද? Yes, sir. Oh, sir. Right. Then, can you read out your sentence first? කියවන්න බලන්න. Yeah. There should be doing Yes, you are. this work until I come. You should be doing this work until I come. ඔන්න මේක වාක්‍ය දාන්න මුලටම until I come you should be doing this work. ඔන්න නම් අපිට until I come කියන එක අගට දාන්නත් පුළුවන්. until I come කියන එක ඕන නම් මෙතන තියන්නත් පුළුවන් නැත්නම් අගටම අරන් දාන්නත් පුළුවන්. until I come you should be doing this work. එහෙම නැත්නම් you should be doing this work until I come. තේරුණාද මේක? Oh, sir. right. ලියා ගන්න මොන හරි අඩුපාඩුවක් තියෙන කෙනෙක්.
හරි සර්. හරි sir. Right. Shall we discuss? Okay sir. Okay sir. Let's go to the next. මං හිතන්නේ අපිට තව sentences දෙකයි තියෙන්නේ. මම මේ දෙක homework එකක් විදිහට දෙන්නද? हाँ sir. right. එහෙමනම් අද අදිනේ යටතේම අපි ලියා ගමු. අද දිනේ යටතේම this is number 5. Number 5. පහ දාලා ඔයා අද ටවුන් ගියේ අපරාදේ. නොයා ඉන්නයි තිබුණේ කියන එක. එතකොට දැන් මේකේ sentence pattern එක යට දීලා තිනවා. ඒකත් එක්කම ලියා ගන්න. එතකොට වරදින එකක් නැහැ. need not have කියන එකත් එක්ක past participle verb එක. හරි? ඒකත් ලියාගත්තම වරදින්නේ නැහැ. එතකොට දැන් මොන ක්‍රියාපදයේ past participle එකද මෙතෙන්ට ඕන වෙන්නේ? මොන ක්‍රියාපදයේද? ये ගියේ. එතකොට මොකක්ද ක්‍රියාපදේ? Went. go කියන එකේ past participle එක තමයි එතකොට මෙතෙන්ට ඕන වෙන්නේ. ඊළඟට අපි කියනවා town කියලා. මේක town කියලා විතරක් ලිව්වොත් හරියයිද? ඉංග්‍රීසියෙන් කියද්දි. අපි නගරයට කියන අදහස් වෙන විදිහට මේක හදා ගන්න ඕන. to the town. කියලා හැබැයි ඉංග්‍රීසියෙන් අපි to the town කියලා මේක හදා ගන්න ඕන. to the town. T O W N. එතකොට අද කියන එක එහෙම දාන්නවනේ. What is the word? අද Today. today ඒව දාන්නවා. today right. එතකොට town ගියේ අපරාධ right. ගියේ අපරාධ කියන එක එහෙමනම් අර go කියන එකේ past participle එක අරගෙන මේ විදිහට මෙතෙන්ට ආදේශ කරලා හදා ගන්න ඕන right. need not have කියන එකත් එක්ක දැන් බලන්න මේ වගේ sentence patterns අපිට එහෙම නැත්තම් අහුවෙන්නේ නැහැ. මේක ඔයාලගේ උපහාසලගේ syllabus එකෙත් නැහැ. පිරිවෙනේ පොත් ටිකේවත් ඉස්කෝලේ පොත් ටිකේවත් මේ වාක්‍ය රටාව නැහැ. හැබැයි අපිට මේක එදිනෙදා කොයි තරම්නම් ඕනි වෙනවද? නේ අපේ ආදරුනේ අනිවාර්යෙන් අපි කතා බහ කරනකොට නිතරම එහෙම කළේ අපරාධේ. මම අද පිරිවෙනට ගියේ අපරාධේ. මං අද ඉස්කෝලේ ගියේ අපරාධي. ඉගෙනුවෙත් නැහැ. වැස්සට අහුවෙච්ච එක විතරයි උන්නේ. මං මේ වැඩේ කළේ අපරාධي. ඔයා මෙහි ආවේ අපරාධي. ඒ කියන්නේ නිෂ්ඵල දෙයක් ගැන කියනකොට අපි පාවිච්චි කරන්න තියෙන ක්‍රමයනේ. මේකේ උනාට අර කියපු ටෙන්සස් වලට අයිති වෙන්නේ නැහැ. සිලබස් එකෙත් නැහැ. හැබැයි අපිට නිතරම ඕන වෙන ආකාරය. ඒ නිසා උවමනාවෙන් ඒක හරියටම අල්ල ගන්න අපිට අත්‍යවශ්‍ය වෙන නිසා. රයිට්. එහෙනම් මේ වාක්‍ය ලියා ගන්න මම මේ උදව් කරන්න මේවත් ලිව්ව ඒවත් ඕනනම් ගත්තර කමක් නැහැ. ඔයා අද ටවුන් ගියේ අපරාධේ. ඒකේ sir. ඔව්. ලියාගත්තද? අංක 5 ඔයා අද ටවුන් ගියා. මේක homework එකේ දෙනවා කියන්නේ. ඔව් මම කියන වාක්‍ය ලියා ගන්න කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ මෙහෙමයි මේ වාක්‍ය දැන් ලියා ගන්න පස්සේ ට්‍රාන්ස්ලේට් කරන්න. ලියාගත්තා සර්. ලියාගත්ත යට මේ දීපිකත් ලියා ගන්න නැත්නම් පස්සේ බැරි වෙනවා. මේක මම එපු වගුවෙත් තියෙනවා. මම අර වාක්‍ය ආකාර 35ක් දීපු වගුවෙත් තියෙනවා. හරි? මෙතනම ඕන ලියා ගන්නත් පුළුවන් need not have කියන එකත් එක්ක past participle කියන එක. අනිත් වාක්‍යෙට යන්න සර්. හරි. all of you finished ඔක්කොම ඉවරද? ලියාගත්තේ නැති කෙනෙක් ලියා ගන්න ඉක්මනට. මේ යට තියෙන ආඛ්‍යාත රටාවත් එක්කම ලියා ගන්න. එතකොට තව ලේසියි. to the town TOWN. This is number 5. තව එක sentence එකක් තියෙනවා දෙන්න. Right. Now are you finished? ඉවරද?
හරි සර්. හැමෝම කතා කරන්න. ඉවරයි sir. හරි සර්. Right, let's go to the next now. This is the last antimeka, right? This is number 6. This is number 6. මේ 6 වෙනි එක. ළමයි ශාලාව ඉන්නවා ඇති. ළමයි ශාලාව සරසමින් ඉන්නවා ඇති. එතකොට ශාලාව කොහොමද අපි කියන්නේ? ශාලාව කතා කරන්න. the whole මට අර the කියන ආටිකල් එකත් එක්කම තමයි ඕන උනේ. ඒ විදිහම කිව්වා. බොහොම ස්තුතියි. the whole right සරසමින් ඉන්නවා ඇති කියන එක තමයි ආඛ්‍යාතය. එහෙමනම් මෙතන ඉල්ලන්නේ මොකද්ද? මෙන්න පහළ දීලා තියෙනවා must be කියන එකත් එක්ක ing verb එක. must be කියන එකත් එක්ක ing verb එක. හරි එතකොට මට කියන්න ing verb එක ඕන වෙන්නේ කුමන ක්‍රියාපදයේද එහෙනම්? කුමන ක්‍රියාපදයේද? ing ආකාරය හොයාගන්න ඕන වෙන්නේ. මේ සිංහල වාක්‍යයෙන් කියන්නකෝ. Arasamin. අන්න හරි සරසමින් මෙන්න මේ සඳහා තමයි ඕනේ. මේක වගුවිත් දීලා තියෙනවා. කොට කියන්නේ සරසන්න කියන ක්‍රියාපදයේ ing verb එක decorate කියලා තියෙනවා. ඒකේ ing ආකාරය. right? ඒකට ඔන්න මම උදව් කළා. right අංක 6 දාගෙන එනං මේ සිංහලෙන් දීලා තියෙන වාක්‍ය ලියා ගන්න. එතන පාලින් අමතක වෙයි නම් අමාරු වෙයි නම් මම මෙන්න මේ දීලා තියෙන ආඛ්‍යාත විදියක් ලියා ගන්න. එතකොට හරි must be කියන එකත් එක්ක ing verb එක. right take down. This is number 6. හරි sir. Right. හරි sir. Right. Thank you. That is the end of the lesson today, right? Then I'm going to conclude the class. Before that, I want to know whether you have understood the lesson. පාඩම තේරුණාද කියලා මට දැනගන්න ඕන ඊට කලින්. මොනාරි ගැටලු තියෙනවද? මෙතන ඇට් එකේ දාලා තියෙනවා බලන්න කොට ජොයින් වෙන්න උවමනා මගේ ෆෝන් නම්බර්ස් එහෙම දාලා තියෙනවා ඒවා අරගෙන ඕන කෙනෙකුට කතා කරන්න ඕනම වෙලාවක අපේ මේ ස්වාමීන් වහන්සේලම හරි අඩුයි මට කතා කරනවා ඔය පාඩම් කරනවා නම් වැඩ කරනවා නම් ගැටලු මතුවී එතකොට කතා කරන්න ඕනම වෙලාවක ඒකේ ප්‍රශ්නයක් නැහැ දවසේ ඕනම වෙලාවක මට ගන්න අරගෙන ඔය වැඩ කරනකොට මේක මේ වෙන්නේ කොහොමද මේකට ගැලපෙන්නේ කොයි එකද ඒ ඕන එකක් අහන්න. මොකද නැත්නම් අපි සතියේ දවස් දෙකක් පැය කරනකොට ඒ ටිකේදී විතරක් ඇත්තටම ඉගෙනගෙන වැඩක් කරන්න අමාරුයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ඊට වඩා පාඩම් කරන්න ඕන වැඩ කරන්න ඕන පොත්පත් බලන්න ඕන. ටීවී එක බැලුවත් ටීවී එකේ ඉංග්‍රීසි වලින් මොනවා හරි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් යනවා නම් ඒක මොකක්ද කියලා බලන්න. එහෙම අපිට ඉගෙන ගන්න සෑහෙන දේවල් තියෙනවා. හොඳයි අපි ඉදිරියටත් කතා කරමු. Let's meet again next Wednesday at theatre. This is the time 7:30.
එහෙනම් ඊගා දවසෙත් අපි 7:30ට තමයි පන්තිය කරන්නේ from next Wednesday. Then till meet again next Wednesday. I'm going to conclude the class for today. Thank you very much for your participation. May the Triple Gem bless you. Good night. Good night. Good night. Shubhratriya.